අයිබෝවන් 2020 විභාගයට ලියන දරුවනි දැන් අද අපි මේ අධ්‍යයනය කරන්න යන්නේ අපේ ඇප්ලයිඩ් පේපර් එකේ 13 වෙනි ගාන. ඒ කියන්නේ ලකුණු 150ක් ලැබෙන ඒ ගැටලුවට අදාළ විෂය කොටස අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ සරල අනුවර්තීය චලිතය අධ්‍යයනය කරන්නයි අපි යන්නේ. ඉතින් මේක වීඩියෝ ගණනාවකින් මට සම්පූර්ණ කරන්න වෙයි. සැලකිය යුතු තරම් ගැටලු ප්‍රමාණයක් විසඳන්න ඕන මාතෘකාවක්. අද දවසේ මේ පළවෙනි වීඩියෝ එකෙන් මේකට අදාළ මූලධර්ම වල සියල්ලම නම් කරන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ. නමුත් එක්තරා කොටසක් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒතර අපේ මාතෘකාව තමයි සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතය. අපි ඔක ඉංග්‍රීසියෙන් කියනවා simple harmonic motion කියලා. නිකන් simple harmonic motion වල අපි කෙටියෙන් කියනවා SHM කියලා කියනවා. නිකන් ව්‍යවහාරයෙන් කියනවා SHM කියලා. ඒතකොට අපි ලේසියෙන් ගැන අධ්‍යයනය කරනවා. එතකොට මේ සරල අනුවර්තීය චලිතය කියන එක අපේ ව්‍යවහාරික ගණිතයේ විෂය නිර්දේශය ගත්තාම එක්තරා සුවිශේෂී මාතෘකාවක් වෙනවා අර්ථ කිහිපයකින්. පළවෙනි එක තමයි අපි ගතිකයේ ඉගෙන ගන්න බොහෝ පාඩම් වල වෙනස් නොවන නියත බලපද්ධතියක් යටතේ වස්තුන්ගේ චලිතය තමයි අධ්‍යයනය කරන්නේ. අපි මතක් කරලා බැලුවොත් ප්‍රවේග කාල වක්‍ර පාඩම, ඒ කියන්නේ අංශුවක රේඛීය චලිතය කියන එක, සරල රේඛීය චලිතය කියන පාඩම. එතකොට සාපේක්ෂ ප්‍රවේගයේ පාඩම, ප්‍රක්ෂිප්ත පාඩම. ඒ වගේ පාඩම් වලදී අපි සාකච්ඡා කරේ නියත බලපද්ධතියක් යටතේ වස්තුවක චලිතය. එතකොට ව්‍යවහාරික ගණිතයේදී පළමු වතාවට තමයි අපි වෘත්ත චලිතයේ සිරස් වෘත්ත චලිතයේ අධ්‍යයනය කරන වෙලාවේ තමයි විචලන බලපද්ධතියක් යටතේ අංශුවක චලිතය අධ්‍යයනය කරන්නේ. වෘත්ත චලිතයෙන් පස්සේ පළමු වතාවට තමයි සරල අනුවර්තීය චලිතයේදී විචලන බලපද්ධතියක් යටතේ අංශුවක චලිතය අධ්‍යයනය කරන්නේ. ඒතකොට ඒ අර්ථයෙන් ගත්තාම ගතිකයේ තියෙන එක්තරා සුවිශේෂී පාඩමක් වෙනවා. මොකද සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක මත බලපාන බලපද්ධතිය නියත නැහැ. ඒක මොහොතින් මොහොත වෙනස් වෙන එකක්. ඔන්න ඔය අර්ථයෙන් ගත්තාම අපි මේ ඉගෙන ගන්න පාඩම අපේ ව්‍යවහාරික ගණිත විෂය නිර්දේශය ඇතුලේ සුවිශේෂී තැනක් ගන්නවා. හරි, අපි මාතෘකාවට යමු. අපි ඉගෙන ගන්න මේ සරල අනුවර්තීය චලිතය කියන එකේ ඇත්තම මේ මාතෘකාවේට තව පොඩි වචනයක් ඉස්සරහට එකතු වෙන්න ඕනේ. රේඛීය සරල අනුවර්තීය චලිතය කියලා. මම ඒකට හේතුව පැහැදිලි කරන්නම්. සරල අනුවර්තීය චලිත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය සරල අනුවර්තීය චලිත, අනිත් එක තමයි කෝණික සරල අනුවර්තීය චලිත. රේඛීය සරල අනුවර්තීය චලිත සහ කෝණික සරල අනුවර්තීය චලිත. දැන් රේඛීය සරල අනුවර්තීය චලිත වලට උදාහරණයක් කිව්වොත් ඕගොල්ලන්ට මතක ඇති අර පොඩි කාලේ ළමයි කරන සෙල්ලමක් තියෙනවා. ඔය මේ අර රබර් පටියකින් බෝලයක් බැඳලා ඒ බෝලේ මෙහෙම අතට අරගෙන මෙහෙම ගහලා ආයේ බෝලේ අතට ගන්නවා අපි. ඔක මේ නිකන් ළමයි සෙල්ලමට කරන දෙයක්. ඔකට කියන්නේ යෝයෝ බෝලේද මොකද්ද මන් දන්නේ නමක් තියෙනවට හරියට මතක නැහැ. මෙහෙම අතින් අල්ලගෙන අර ලනුව අල්ලගෙන ඒ බෝලේ මෙහෙම ගහපුවාම ගිහිල්ලා ආපහු එනවා අපේ අතට. ඇත්තටම එතනදී සරල අනුවර්තීය චලිතයක් සිද්ධ වෙනවා. ඊළඟට සරල අනුවර්තීය චලිතයක් ගැන කතා කරන්න පුළුවන් තව හොඳ අවස්ථාවක් තමයි අපි හිතමු දැන් සිවිලිමක් වගේ තැනක ඇණයකින් රබර් පටියක් වගේ බැඳලා අපි ඒකට මොකක් හරි ස්කන්ධයක් ගැට ගහලා මෙහෙම ඇදලා අතෑරියොත්, ඒක පල්ලෙහාට මෙහෙම ඇදලා අතෑරියොත් ඔයගලන්ට එක්තරා සුවිශේෂී චලිතයක් අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇදලා අතාරින්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා මෙහෙම එල්ලිලා ඉන්නකොට පොඩි ආවේගයක් දීලා ඒ ස්කන්ධයට පහළට යන්න
අවස්ථාව දීලා ඇති කරන චලිතය දිහා බලන්නත් පුළුවන්. අන්න ඒකත් සරලානුවාදී චලිතයකට උදාහරණයක්. තව උදාහරණයක් තමයි සරලානුවාදී චලිතයකට අපි හිතමු මේ ඔය මොකක් හරි ස්ප්‍රින් එකක් මෙහෙම සිරස්ව හයි කරලා තියෙනවා කියලා හිතමුකෝ පොළොවකට හරි කොහෙට හරි. දැන් අපි මේක උඩට මෙහෙම ස්කන්ධයක් තිබ්බොත් මෙයා මෙහෙම පාත් වෙනවා. අන්නේ චලිතයක් සරලානුවාදී චලිතයක්. ඒත් ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි මේ පාඩමේදී ඔන්න ඔය කරුණු ගැන අධ්‍යයනය කරන්න යනවා. එතකොට සාරාංශයක් වශයෙන් මම මෙන්න මෙහෙම කියන්නම්. අපි ඉගෙන ගන්න යන්නේ සරලානුවාදී චලිතය. ඇත්තටම මේකට හරියටම කිව්වොත් ඒකට රේඛීය සරලානුවාදී චලිතය කියලා යෙදෙන්න වෙනවා. හරියටම කිව්වොත් ඒකට හේතුව කෝණික සරලානුවාදී චලිතය කියලා තවත් අවස්ථාවක් තියෙනවා. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. අර දෝලන අවලම්බය. අපි කියන්නේ දෝලන වට්ට කියලා. අන්නේ දෝලන අවලම්බය හොඳ උදාහරණයක්. මේ කෝණික සරලානුවාදී චලිතය. කෝණික සරලානුවාදී චලිතයේ හොඳ උදාහරණයක් දෝලන අවලම්බය. එතකොට රේඛීය සරලානුවාදී චලිතයේ අවස්ථා කිහිපයක් තමයි මම අර ඔයගොල්ලෝ කිව්වේ. යෝ මොනේද කොහෙද කියන්නේ මට ඒක නම නම් හරියට මතක නැහැ. මෙහෙම ගහලා රබර් පටියක් වගේ එකට ඒක මැදලා තියෙනවා. එහම ගිහිල්ලා ආයෙ එනවා එක අතට. ගිහිල්ලා එක්තරා දුරක් ගිහිල්ලා ආයෙ. ඊළඟට අර මම කිව්වා සිවිලිමෙන් අර ඉලාස්ටික් එක ස්කන්ධයක් එල්ලලා එක පාට පල්ලෙහාට ඒකට බලයක් යොදනවා. ආවේගයක් යොදනවා. එහෙම නැත්නම් ඇදලා අතාරිනවා. එතකොට සරලානුවාදී චලිතයක් යොදනවා. ඊළඟ එක මේ වගේ ස්ප්‍රින් එකකට ස්කන්ධයක් තිබ්බහම මේක පාත් වෙනවා. ඒතර මේ අවස්ථාවේ සරලානුවාදී චලිතයක් යෙදෙනවා. ඒතර ඕවා තමයි මේ අපේ එදිනෙදා පරිසරයේ අපි මේ ඉගෙන ගන්න යන මාතෘකාවට අදාළව අපිට ගන්න පුළුවන් සංසිද්ධිය. දැන් අපි යමු අපේ විෂය කොටසට. මෙතනින් එහාදී මම කිසිම තැනකදී රේඛීය සරලානුවාදී චලිතය කියන වචනේ පාවිච්චි කරන්න යන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ සරලානුවාදී චලිතය කියලා. හැබැයි ඔබ වටහා ගන්න එයින් අපි අදහස් කරන්නේ රේඛීය සරලානුවාදී චලිතය බව. මොකද අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ ඒක. කෝණික සරලානුවාදී චලිතය අපි අධ්‍යයනය කරන්නේ නැති නිසා. right. එහෙනම් අපි යමු අපේ ඊළඟ කොටසට. සරලානුවාදී චලිතයේ අර්ථ දැක්වීම. සරලානුවාදී චලිතයේ අර්ථ දැක්වීම. සරලානුවාදී චලිතයේ අර්ථ දැක්වීම. දැන් මේ සරලානුවාදී චලිතයේ අර්ථ දැක්වීම සාකච්ඡා කරන්න යනකොට මීට ප්‍රථම අපි ඉගෙනගත්ත අර නිව්ටන්ගේ චලිත නියමය යටතේ ඉගෙනගත්ත එක්තරා දැනුමක් පොඩ්ඩක් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් දැන් මගේ පන්ති හිටපු ළමයින්ට නම් මම මේ සියල්ල කරලා තියෙනවා. නමුත් මම කැමතියි මෙතනදී පොඩ්ඩක් ඒක මතක් කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති අර නිව්ටන් චලිත නියම පාඩමේදී සිද්ධාන්ත කරද්දී මම මෙන්න මෙහෙම සිද්ධාන්තයක් කරා. කිසියම් ස්කන්ධයක් සරල රේඛාවක් ඔස්සේ චලනය වෙනකොට ඒ චලනය වන ස්කන්ධය නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙකුගේ ඇස මෙන්න මේ O කියන ලක්ෂයේ පිහිටවලා තියෙනවා කියලා අපි හිතමු. එතකොට මේ නිරීක්ෂකයා අවශ්‍ය සමුද්දේශ රාමුවක් වෙනවා. ඔබ දන්නවා. එතකොට මේ O තමයි ඒ නිරීක්ෂකයාගේ ඇස පිහිටලා තියෙන්නේ. තව විදිහකින් කිව්වොත් ඒ නිරීක්ෂකයා නැමැති සමුද්දේශ රාමුවේ අක්ෂ මූලය මෙතන තියෙනවා. දැන් මේ සරල රේඛාව ඔස්සේ චලනය වන මේ ස්කන්ධය අපි හිතමු එක්තරා මොහොතක මෙන්න මෙතන තියෙනවා කියලා. ඒ මොහොතේ මේ ස්කන්ධය ඕගෙන් ඉවතට චලනය වෙමින් පවතින්නත් පුළුවන්. ඕ දෙසට එමින් තියනවා වෙන්නත් පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. මේ ස්කන්ධය ඕ වෙත එමින් තියනවා වෙන්න පුළුවන්. ඕගෙන් ඉවතට චලනය වෙමින් පවතිනවා වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් අපිට විස්ථාපනයේ මනින්න වෙන්නේ මේ පැත්තට.
මේ විස්ථාපනයේ මේ වස්තුවට තියෙන විස්ථාපනයේ මනින්න වෙන්නේ ඕවල ඉඳලා මේ පැත්තට. අපි හිතමු මේ විස්ථාපනයේ x කියලා. හරි. එතකොට ඔබ දන්නවා මේ x කියන්නේ කාලයේ ශ්‍රිතයක්. ඒකට හේතුව මේ x කියන රාශිය කාලය සමග වෙනස් වෙන එකක්. විස්ථාපනයේ කාලය සමග වෙනස් වෙනවා. ඒ කියන්නේ x යනු t වල ෆන්ක්ෂන් එකක්. t වල ශ්‍රිතයක්. එහෙනම් මට මේ x කියන එක නා අවකලනය කරන්න පුළුවන් කාලයේ විශේෂය. ඒ කියන්නේ dx යට dt. ඒතර ඔබ දන්නවා විස්ථාපනයේ කියන ශ්‍රිතය කාලයේ ශ්‍රිතය ඒක x විශේෂයෙන් අවකලනය කරපුවාම ලැබෙන්නේ ප්‍රවේග ශ්‍රිතය. ක්ෂණික ප්‍රවේගය. මේ මොහොතේ මේ අංශයේ තියෙන ක්ෂණික ප්‍රවේගය. ඒකට අපි නොටේෂන් එකක් දුන්නා x dot කියලා. ඒ වගේම මේ x dot කියන්නේ x කියන්නේ t වල ශ්‍රිතයක් නම් x dot කියන්නේ අනිවාර්යයෙන්ම t වල ශ්‍රිතයක්. එසේනම් මේ x dot කියන එකත් අපිට t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. ඒතර dx dot යට dt. ඒතර ප්‍රවේග ශ්‍රිතය කාලයෙන් අවකලනය කරපුවම ඔබ දන්නවා ලැබෙන්නේ ත්වරණ ශ්‍රිතය. ඒ කියන්නේ මේ මොහොතට අදාළ ත්වරණය, ක්ෂණික ත්වරණය. ඒක අපි නම් කරනවා නොටේෂන් කරනවා x double dot කියලා. ඔය දැනුම අපි සාකච්ඡා කරලා තියෙනවා මේ අසුරෙන් ගැටළු විසඳලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති අපි පේපර් ක්ලාස් එකේ ගණන් වලටත් මේක දාලා තියෙනවා. අර නම් ඇත්තට මම මේක මේ වෙලාවේ මතක් කළේ දුන්නේ නැත. නමුත් මම මතක් කළේ ඔබට යම් කිසි උදව්වක් ලෙස. ඒක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි මේ අංශුව මෙහෙට යමින් තිබුණත් භෞතිකව ඕදෙසට එමින් තිබුණත් ඒක අපට අදාළ නෑ මෙයා චලනය වෙන පැත්ත. හැබැයි මේ x dot කියන ෆන්ක්ෂන් එකේ දිශාව අපි x මානින දිශාව. ඒ කියන්නේ විස්ථාපනයේ මානින දිශාවට තමයි ප්‍රවේග ශ්‍රිතය x dot කියලා අපි ගන්නෙ. ගන්නෙ නෙමෙයි ඒක තමයි වෙන්නේ. හරි. අර විස්ථාපනයේ මානින දිශාවට තමයි ප්‍රවේග ශ්‍රිතය තියෙන්නේ. දැන් ඔබ වර්ධියට වටහා ගන්න එපා. සමහරවිට මේ අංශුව මේ ඕගෙන් ඕට සාපේක්ෂව මේ පැත්තට එමින් තියනවා වෙන්න පුළුවන්. භෞතිකව මෙහා ඕ පැත්තට එමින් තියනවා වෙන්න පුළුවන්. නමුත් අපි විස්ථාපනයේ මැන්නේ මේ පැත්තට නිසා එයා කාලය විශ්ේෂණ අවකලනය කරපුවම ලැබෙන ප්‍රවේග ශ්‍රිතයේ තියෙන විස්ථාපනයේ දිශාව. අපිට ඕන නම් මේ ප්‍රවේග ශ්‍රිතය මේ පැත්තට ලකුණු කරන්න පුළුවන්. එතකොට ඒක ඍණ x dot වෙනවා. ඒ වගේම තමයි මෙයාගේ ත්වරණ ශ්‍රිතය, ඒ ත්වරණ ශ්‍රිතයේ දිශාව වෙන්නේ අර විස්ථාපනයේ මයින දිශාව. ඒ කියන්නේ x double dot තියෙන්නේ ඔය පැත්තට. ඇත්තටම මේ අංශවල ත්වරණයක් මේ පැත්තට තියෙන්නත් පුළුවන්, ත්වරණය මේ පැත්තට තියෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. විස්ථාපනයේ මනින දිශාවට තියෙන ත්වරණය තමයි x double dot කියලා කියන්නේ. එතකොට අපිට ඒ ත්වරණය මේ පැත්තට මාක් කරන්න ඕන නම් ඒක ඍණ x double dot වෙනවා. ඒතර ඕක තමයි පළවෙනියෙන්ම මේ සරලානුවෘත්ති චරිතයේ අර්ථ දක්වන්න ගියාම අපට අවශ්‍ය කරන කාරණා. එහෙනම් අපි බලමු මොකක්ද සරලානුවෘත්ති චරිතයේ අර්ථ දැක්වීම කියන්නේ කියලා. සරලානුවෘත්ති චරිතයේ අර්ථ දැක්වීම කියන්නේ මොකක්ද කියලා බලමු. ඉතින් මේක ටිකක් දිග අර්ථ දැක්වීමක්. මම මේක වාචිකව ප්‍රකාශ කරනවා. ඔබට සිද්ධ වෙයි මේක දෙතුන් පාරක් අහලා ඔළුවට ගන්න. මම ඊට පස්සේ පැහැදිලි කරන්න රූපයක් ඇඳලා. රේඛීය සරලානුවෘත්ති චරිතය කියන්නේ මේකයි. කිසියම් අංශුවක් අපි ගමු ස්කන්ධයක් කියලා සරල රේඛාවක ගමන් කරමින් තිබෙන මොහොතක එම සරල රේඛාව මත කිසියම් අචල ලක්ෂයක ඇස තබාගෙන සිටින නිරීක්ෂකයෙක්. එතකොට මේ නිරීක්ෂකයාගේ ඇස තමයි අපේ සමුද්දේශ රාමුවේ අක්ෂ මූලය වෙන්නේ. ඒ කියන්නේ මේ චලිතය නිරීක්ෂණය කරන නිරීක්ෂකයා මත ගොඩනැගෙන සමුද්දේශ රාමුවේ අක්ෂ මූලය වෙන්නේ එයාගේ ඇස. එතකොට මේ නිරීක්ෂකයා පොළොවට සාපේක්ෂව නිශ්චලව ඉන්න කෙනෙක් නම් මෙතන අනිවාර්යයෙන්ම දන්නවා මේ O කියන්නේ අචල ලක්ෂයක් බව. O කියන්නේ අචල ලක්ෂයක් කියලා දන්නවා. එතකොට කිසියම් ස්කන්ධයක් සරල රේඛාවක් ඔස්සේ චලනය වෙමින් පවතින මොහොතක එම සරල රේඛාව මත පිහිටවන ලද අචල O මූලයක් පිහිටවලා තියෙන වෙලාවක මේ අංශුව චලනය වෙන්නේ මේ ස්කන්ධයේ චලනය වෙන්නේ එම අංශුවේ හෝ එම ස්කන්ධයේ රේඛීය ත්වරණය.
එම ස්කන්ධයේ රේඛීය තොරණේ සෑම විටම අර අචල ඕලක්ෂයේ දෙසට එල්ලවමින් පවතින ලෙසත් ඒක තමයි එක ගුණයක් සැපරිය යුතු වෙන චලිතයේ ඕනම මොහොතක එම ස්කන්ධයේ තොරණය අර අචල ඕ මූලයේ වෙත එල්ලවමින් පවතින්න ඕනේ. ඒක තමයි එක ගුණයක්. දෙවැනි එක තමයි එම තොරණේ විශාලත්වය. ඒ මූලයේ දෙසට අංශුවට එල්ලවෙන ස්කන්ධයට එල්ලවෙන තොරණේ විශාලත්වය එම මොහොතේ අර ඕනෑම අචල ලක්ෂයේ සිට ස්කන්ධයට තියෙන විස්ථාපනයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වෙන ලෙස. ඒතර මෙතන ගුණාංග දෙකක් තියෙනවා. එකක් තමයි මේ සරල රේඛාව ඔස්සේ චලනය වන ස්කන්ධය. එම සරල රේඛාව මත පීඩන ලද ඕ අචල මූලයක් දෙසට සෑම විටම එල්ල වූ තොරණයකින් ගමන් කරනවා. ඒ කියන්නේ චලිතයේ කොයි වෙලාව බැලුවත් මොන මොහොත බැලුවත් ඒ මොහොතේදී තොරණය බැලුවොත් තොරණේ තියෙන ඕ කියන දිශාව. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒ තොරණයේ විශාලත්වය අනුලෝම ලෙස සමානුපාතික වෙනවා. ඒ අදාළ මොහොතේ ඕ සිට අදාළ ස්කන්ධයේ තියෙන විස්ථාපනයේ විශාලත්වයට. ඔන්න ඔය කියන ගුණාංගය දෙක තෘප්ත කරන්නේ කිසියම් ස්කන්ධයක් සරල රේඛාවක චලනය වෙනවා නම් අපි කියනවා ඒ ස්කන්ධය රේඛීය සරලනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා. රේඛීය සරලනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා. ඔන්න ඔය ගුණ දෙක පාවිච්චි කරලා මට පුළුවන් රේඛීය සරලනුවර්තීය චලිතයට අදාළ කරන ලාක්ෂණික සමීකරණය ගොඩනගන්න. අපි බලමු මේ ලාක්ෂණික සමීකරණය මොකක්ද කියලා. අපි හිතමු ඒ ස්කන්ධය ගමන් කරන්නේ මේ සරල රේඛාවෙන් කියලා. මේක තමයි අර අවස්ථිත සමුද්දේශ රාමුවේ ඉන්න නිරීක්ෂකයාගේ ඇස පිටලා තියෙන අක්ෂ මූලය. අත්තම කියනවා ඔහුගේ ඇස. නිරීක්ෂකයාගේ ඇස මෙතන තියෙන්නේ. අපි හිතමු ඔය P කියන ස්කන්ධයක් කියලා ඔය ස්කන්ධය කාලයේ T වෙන මොහොතේ මේ ස්කන්ධය මේ ඕල ඉඳලා x නැමැති විස්ථාපනයක් ඇති කරනවා කියලා අපි හිතමු. x නැමැති විස්ථාපනයක් ඇති කරනවා කියලා අපි හිතමු. එතකොට අර මම කලින් මතක් කරන ලද අර සිද්ධාන්තයට අනුව මෙයාගේ තොරණය අපි දන්නේ ස්කන්ධේ කොයි පැත්තටද යන්නේ කියලා. හැබැයි තොරණේ තියෙනවා මේ පැත්තට x ඩබල් ඩොට් කියලා. එතකොට එහෙමනම් O දෙසට එල්ල වූ තොරණය වෙන්නේ ඍණ x ඩබල් ඩොට්. O දෙසට එල්ල වූ තොරණය ඍණ x ඩබල් ඩොට්. හැබැයි මේ අර්ථ දැක්වීමේදී කියනවා අර අක්ෂ මූලයේ දෙසට එල්ල වූ තොරණේ විශාලත්වය ඒ තොරණේ විශාලත්වය සමානුපාතිකයි කියලා විස්ථාපනයේ විශාලත්වයට. එහෙනම් ඍණ x ඩබල් ඩොට් අනුලෝමව සමානුපාතිකයි x ට. ඒතර ඔබ දන්නවා සමානුපාතික ලකුණ ඉවත් වෙනවා සමානුපාතික නියතයේ මෙතෙන්ට යොදවනවා. එම නිසා ඍණ x ඩබල් ඩොට් සමානයි k වතාවක් x කියලා ගත්තා. මේ k කියලා කියන්නේ සමානුපාතික නියතය. සමානුපාතික නියතය. මේ k කියලා කියන්නේ සමානුපාතික නියතය. ඍණෙන් මුළු සමීකරණයම ගුණ කරපුවාම අපි කියනවා x ඩබල් ඩොට් සමානයි කියලා ඍණ kx. මෙන්න මේක තමයි රේඛීය සරලනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය කියලා අපි කියන්නේ. x ඩබල් ඩොට් සමානයි ඍණ kx කියන එක. එතකොට මේ ලාක්ෂණික සමීකරණයෙන් නිරූපණය වෙන්නේ රේඛීය සරලනුවර්තීය චලිතයේ යෙදෙන කිසියම් ස්කන්ධයක් දෙන ලද මොහොතක ඒ ස්කන්ධයට තියෙන තොරණයත් එයාගේ විස්ථාපනයත් අතර සම්බන්ධය. තොරණය සහ විස්ථාපනය අතර සම්බන්ධය. x ඩබල් ඩොට් වලින් තොරණය නිරූපණය වෙනවා. x වලින් විස්ථාපනය නිරූපණය වෙනවා. ඒ තොරණයයි විස්ථාපනයයි අතර තියෙන සම්බන්ධය මෙන්න මේ විදිහට තියෙනවා නම් අපි කියනවා එක රේඛීය සරලනුවර්තීය චලිතයක යෙදෙනවා. ඇත්තටම කිව්වොත් කෝණික සරලනුවර්තීය චලිතයේ අර දෝලන අවලම්බය මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඕන්න මට ඒක පැහැදිලි කරන්නත් පුළුවන්. හැබැයි ඒක කියන්නේ මේ වගේ සම්බන්ධයක්. මම ඒකත් මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් බලන්න මේ දෝලන අවලම්බය මේ වගේ තැනක ඉල්ලලා තියෙන අර ඔරලෝසු බට්ටක් කියලා අපි කියන්නේ. ඒතර මෙයා දැන් θ කෝණයකින්
විස්ථාපනය වෙලා තියෙන මොහොතක් ගත්තොත් කෝණික මෙයාගේ කෝණික විස්ථාපනයේ θ කියලා ගත්තොත් ඔය විදිහට මෙයාගේ කෝණික ත්වරණය θ ඩබල් ඩොට් වෙනවා. මේ වෙලාවේ කෝණික ත්වරණය θ ඩබල් ඩොට් වෙනවා. මේ අක්ෂයේ ඉඳලා. එතකොට අපිට ඔප්පු කරලා වෙන්නන්න පුළුවන් මෙතන මගේ විශේෂ වෙන්නේ නැහැ මේ කාරණේ. නමුත් මම ප්‍රතිඵලය ලියන්නම්. θ ඩබල් ඩොට් සමානයි ඍණ k θ කියලා. මේකෙත් එනවා අර ලාක්ෂණික සමීකරණය. ඇත්තටම කිව්වොත් සරල අනුවර්තී චලිතයේ රේඛීය වුණත් කෝණික වුණත් එයාගේ ලාක්ෂණික සමීකරණය මේ මොඩල් එකේ තියෙනවා. ඉතින් මේක අපිට අපේ විෂය පතේට අදාළ වෙන නිසා අපි ඒක අයින් කළා දාමු. ඒතර මේක තමයි රේඛීය සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය වෙන්නේ. රේඛීය සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය. දැන් සරල අනුවර්තී චලිතයට අදාළ සිද්ධාන්තවලදී තවත් අපිට බොහෝ සූත්‍ර ගොඩනගන්න තියෙනවා මේක පාවිච්චි කරන ඉස්සරහට. හැබැයි ඊට කලින් අර මම ඔයගොල්ලන්ට හැමදාම කියන දෙයක් තමයි මේ ඇප්ලයිඩ් මැත්ස් ඉගෙන ගන්නකොට අපි ඔළුව ඇතුලේ ගොඩනගා ගන්න ඕන වෙන්නේ අර අපි කියන්නේ ෆිසිකල් ඉන්සයිට් එක. භෞතික විඥානය. හරි ෆිසිකල් ඉන්සයිට් එක. මම ඔයගොල්ලන්ට හැමදාම පන්තියේදී කියනවා ඒක. මම ඔයගොල්ලන්ට කියනවනේ මතකද මම කියනවා සංසිද්ධි මතක තියාගන්න ගණන් මතක තියාගන්න එපා කියලා. ගණන් නෙමෙයි කටපාඩම් කරන්නේ ඇප්ලයිඩ් වලදී. සංසිද්ධි ඉවෙන්ට්ස්. ඒතර අපි කිසියම් ව්‍යවහාරික ගණිතයට අදාළව යමක් අධ්‍යයනය කරනකොට ඒ අධ්‍යයනය කරන මාතෘකාව ඇතුලේ තියෙන යම් සංසිද්ධි ගණනාවක්. අන්නේ සංසිද්ධි අපේ මනසට ගෝචර වෙන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ගාන කොයි විදිහට කරකවල දුන්නත් ගාන හදන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර જાතිය ගණන් හදන්නේ මෙහෙමයි, මේ જાතිය ගණන් හදන්නේ මෙහෙමයි කියලා ගණන් වර්ග කරන්න ගියොත් මම ඔයගොල්ලන්ට හැමදාම කියන දේ තමයි අපිට මේක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපිට මේ ප්‍රශ්න පත්‍රයේ දෙන පරීක්ෂකයා මෝඩ මිනිස්සෙක් නෙමෙයි. එයා විවහාරික ගණිතය පිළිබඳ ඉහළටම ඉගෙන ගත්ත කෙනෙක් තමයි මේ පේපර් එක හදන්නේ. එයාට ඕන තරම් ගැට තියෙනවා ඉර කරන්න. ඒ නිසා ඒ ගැට වලින් අපි බේරෙන්න ඕන නම් අපි කරන්න ඕනේ සංසිද්ධිය අධ්‍යයනය කරන්න. දැන් මෙතනක් තියෙනවා එහෙම කතාවක්. මේ සමීකරණය ගත්තට පස්සේ මෙතනින් අපිට මේ එකපාරට පැනලා යන්න බෑ. පොඩි සංසිද්ධි ගණනාවක් තියෙනවා. මම ඒ ටික ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඊට කලින් මම කියන්න ඕනේ මෙන්න මේ O කියන මේ අක්ෂ මූලයට අපි කියනවා සරල අනුවර්තී චලිතයේ දෝලන කේන්ද්‍රය කියලා. ඒක ටිකක් වැදගත්. මේ සරල අනුවර්තී චලිතයේ දෝලන කේන්ද්‍රය. සරල අනුවර්තී චලිතයේ සරල අනුවර්තී චලිතයේ දෝලන කේන්ද්‍රය කියලා තමයි අපි මේකට කියන්නේ. දෝලන කේන්ද්‍රය. මේ මොකට අපි කියන දෝලන කේන්ද්‍රය කියලා. හරි. හොඳයි. එහෙනම් අපි බලමු මේ සරල අනුවර්තී චලිතයට අදාළව ඒ තියෙන විශේෂ දේවල් මොනවද කියලා. අපට අධ්‍යයනය කරන්න තියෙන විශේෂ දේවල් මොනවද කියලා. හරි. ඒ කියන්නේ මේ චලිතයට අදාළව අපි අර ෆිසිකල් ඉන්සයිට් එකට දාගන්න ඕන කරන පොඩි පොයින්ට්ස් ටිකක් තියෙනවා. සරලව ගියොත් ඒකයි. පළවෙනි දේ ඔය කියන හැටියට ඔය අර්ථ දක්වපු හැටියට මේ ඕවල ඉඳලා තියෙන විස්ථාපනයේ විශාලත්වයේ වැඩි වෙන්න ත්වරණය වැඩි වෙනවනේ. එහෙම නෙමෙයි කියන්නේ. විශාලත්වයේ වැඩි වෙන්න ත්වරණය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ස්කන්ධයට මේ O දෙසට තියෙන ත්වරණය එන්න වැඩි වෙනවා. මෙයා මේ පැත්තට යනවා කියලා අපි හිතමුකෝ. මෙයා ගමන් කරමින් ඉන්නේ O වලින් එළියට. හැබැයි O වලින් ඈත් වෙන්න O දෙසට තියෙන ත්වරණය වැඩි. O දෙසට තියෙන ත්වරණය වැඩි. ඔබ දන්නවා මේ පැත්තට තියෙන ත්වරණයක් නම් එහා පැත්තට තියෙන මන්දනයක්. ඒ කියන්නේ මේ අංශුව මේ පැත්තට ගියාට යන්නේ මන්දනයකින් බව පැහැදිලි වෙනවා. මේ සරල අනුවර්තී චලිතයේ අර්ථ දැක්වීම අනුව අපිට තේරෙන දෙයක්. දැන් ඕවා නිකම්ම අර එකට දාගන්න ඕන දේවල්. හිතලා එකට දාලා මනසට දාලා ඒක අප්ලෝඩ් කරලා තියාගෙන ඉන්න ඕනේ. මෙයාට O දෙසට තියෙන්නේ ත්වරණයක් නම් ඕකෙන් ඉවතට තියෙන්නේ මන්දනයක්. ඉතින් මේ අංශුව ඕකෙන් ඉවතට යන්නේ එනම් මන්දනයකින්. ඉතින් ඔබ දන්නවා මන්දනයකින් යම් වස්තුවක් යනවා නම් නිශ්චිත ලෙස මෙයා නිශ්චල වෙන්න ඕනේ. එහෙනම් මේ චලිතයේ එක්තරා මොහොතක යම් තැනකදී මෙයා නතර වෙනවා. අන්න ඒක තමයි
මේකේ තියෙන වැදගත්ම පොයින්ට් එක. යම් තැනකදී නතර වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට එයාගේ තියෙන වේගය බිඳු වෙන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ එයාට යන්න පුළුවන් උඩරිම දුරට ගිහින් තියෙන්නේ. හැබැයි අපි දන්නවා තව දෙයක්. ඒ ත්වරණයේ විශාලත්වයේ අනුලෝම ලෙස සමානුපාතිකයි විස්ථාපනයේ විශාලත්වයට. එහෙනම් විස්ථාපනයේ වැඩිම අවස්ථාව නෙමෙයි තියෙන්නේ. එහෙනම් ත්වරණයේ වැඩිම අවස්ථාව මෙතන තියෙන්නේ. එහෙනම් ඔබ දැනගත යුතුයි. සරල රේඛීය සරල නෝර්තිය චලිතයේ දෙන අංශුවක ඕගේ ගෝලන කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණයේ උපරිම අවස්ථාව තියෙන්නේ අර එන්නේ කියන්නේ. සරල නෝර්තිය චලිතයේ දෙන අංශුවක දෝලන කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණයේ උපරිම අගය තියෙන්නේ එන්ඩිකේටි. එන්ඩිකේටි කියන්නේ ආගේ වේගය බිඳ වෙන අවස්ථාව. වේගය බිඳ. ඒක ලොජිකලි හිතලා ඒක ඔළුවට දාගෙන ඒක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට දැන් ගානක් හදද්දි මේක කොහෙන්ද උපරිම වෙන්නේ කියලා හිතන එක නෙමෙයි. ඒක නිකන් අර අපි කියන්නේ බඩේපත් වගේ කියලා අන්න එහෙම තියෙන්න ඕනේ ඒක ඔළුවේ. රයිට්. උපරිම ත්වරණයේ තියෙන එන්ඩ් පොයින්ට් එකේ. කෙරවලේ. ඒක එකක්. තව දෙයක් කියනවා අපි පැහැදිලි කරන්නේ යාට යන්න පුළුවන් මැක්සිමම් දුරක් තියෙනවා කියලා මේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා. ඔන්න ඒ දුරට අපි කියනවා විස්තාරය කියලා. සරලෝන්ති චලිතයේ විස්තාරය කියලා කියන්නේ ඕකට. අර ඇම්ප්ලිටියුඩ් එක කියලා කියන්නේ අන්න ඒක තමයි ඔය විස්තාරය කියලා කියන්නේ. එහෙනම් සරලව මට කියන්න පුළුවන් විස්තාරයේ කෙලවරදී වස්තුවේ වේගය බිඳුවයි ත්වරණය උපරිමයි. ත්වරණය උපරිමයි. දැන් මොකද වෙන්නේ? මෙතෙන්දි වේගය බිඳුවයි. හැබැයි මේ පැත්තට ත්වරණයක් තියෙනවා. එහෙනම් ඔබ දන්නවා ත්වරණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බල පද්ධතිය මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඔබ තව දෙයක් තේරුම් ගත යුතුයි. තව දෙයක් මේකේ තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේකේ අර්ථ දැක්වීම අනුව කියන්නේ සෑම විටම දෝලන කේන්ද්‍රයේ දෙසට එල්ලුණු ත්වරණයක් තියෙනවා කියලා. ඒතර ඔබ දන්නවා ගති විද්‍යාවේදී වස්තුවක් මත ත්වරණය බලපාන්නේ එයාගේ බල පද්ධතිය අසන්තුලිත බල පද්ධතිය ක්‍රියාත්මක වෙන දිශාවට. එහෙනම් අපිට ඉතාම හොඳින් පැහැදිලි මේ චලිතයේ දෙන වස්තුව මත ක්‍රියාත්මක වෙන අසන්තුලිත බලය සෑම විටම දෝලන කේන්ද්‍රයේ දෙස එල්ල වෙලා තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. මෙතන මේ තියරි එක පැහැදිලි කරද්දී ඒ බල ලකුණු කරන්න ගිහින්නේ නැහැ මම. මොකද ඕක තන්තුවක ගැට ගහලා යන එකක් වෙන්න පුළුවන්. ස්ප්‍රින් එකක යන එකක් වෙන්න පුළුවන්. සමහර විට මොකක් හරි ශේෂ්ත්‍රයක් ඇතුලේ කොහොම යවන්නත් පුළුවන්. හරි ඒ නිසා මේ මොන බලයකටද මේක යනවද මම දන්නේ නැහැ. මට ඒක අදාළත් නැහැ මෙතෙන්ට. මට අදාළ වෙන්නේ මේ සරලනුවත්ති චලිතයේ ಗುಣ පැහැදිලි කරන්න. ඉතින් ඔබ තව දෙයක් තේරුම් ගත යුතුයි. අර ත්වරණය සෑම විටම දෝලන කේන්ද්‍රයේ දෙස එල්ල වෙලා තිබෙන නිසා මේ වස්තුව මත තියෙන අසන්තුලිත බලය ඒක තන්තුවකින් වෙන්න පුළුවන්, ස්ප්‍රින් එකකින් වෙන්න පුළුවන්, ශේෂ්ත්‍රයක් නිසා වෙන්න පුළුවන්. මොකෙන් හරි ඒක තියෙන්නේ සෑම විටම දෝලන කේන්ද්‍රයේ දෙස. එතකොට දැන් මේ එන්ඩ් පොයින්ට් එකේදී මේකේ වේගෙ බිඳු වුණා නම් අනිවාර්යයෙන්ම අසන්තුලිත බලය මේ පැත්තට තියෙන නිසා මෙයා ආපහු මේ පැත්තට එනවාමයි. ඒ කියන්නේ මෙයා මෙතෙන්දී ෂණික නිශ්චලතාවයට පත්වීමක් විතරමයි සිද්ධ වෙන්නේ. එක්තරා මොහොතකට එයා නිශ්චල වෙනවා. අසන්තුලිත බලය මේ පැත්තට තියෙනවා. ඒ නිසා මෙයා ආයෙ එන්න පටන් ගන්නවා. දැන් එයා ආයෙ එන්න පටන් ගන්නකොට ත්වරණයේ දිගට මේ පැත්තට තියෙනවා. හැබැයි විස්ථාපනයේ විශාලත්වය අඩු වෙනවා. ඒ කියන්නේ ත්වරණයේ එන්න අඩු වෙනවා. තව දින් කිව්වොත් බලයත් එන්න අඩු වෙන්න ඕනේ නන්නේ. ත්වරණයේ එන්න අඩු වෙනවා නම් මේ ක්‍රියාත්මක වෙන තන්තිය ආතතිය කියමුකෝ. ඒක අඩු වෙනවා ටික ටික. ස්ප්‍රින් එක ගන්න ස්ප්‍රින් එකෙන් ඇති කරන මේ ආතතිය අඩු වෙනවා. මොකක් හරි බලයත් එන්න අඩු වෙනවා. ඒතකොට ත්වරණයේ එන්න අඩු වෙනවා මෙයා මේ පැත්තට එනවා. හැබැයි ත්වරණය අඩු වුණාට වේගය වැඩි වෙනවා ඈ. මම හිතන්නේ ඇප්ලයිඩ් ඉගෙන ගන්නකොට ඔබට තේරෙන්න ඕනේ. ත්වරණයේ විශාලත්වය අඩු වුණා කියලා වේගය අඩු වෙන්නේ නැහැ. වේගය වැඩි වෙනවා. ඒ ත්වරණයක් තියෙන තාක්කල් වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා මේ පැත්තට එනවා ත්වරණය ටික ටික අඩු වෙනවා. මොකද විස්ථාපනයේ විශාලත්වය අඩු වෙන නිසා. නමුත් වේගය වැඩි වෙනවා ත්වරණයක් තියෙන නිසා. එතකොට මෙයා ඇවිල්ලා හරියටම මේ ඕ කියන දෝලන කේන්ද්‍රයේ පසු කරන වෙලාවේ මේ වස්තුවට මේ පැත්තට තියෙන වේගය මැක්සිමම් වෙනවා මේක උඩදී. මොකද හේතුව මේක පැන්න ගමන් ස්කන්ධය. අපි හිතමු ස්කන්ධය පොඩ්ඩක් මේ පැත්තට පැන්න කියලා. ඒ පැන්න ගමන් අර බලය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම. ත්වරණයේ තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මන්දරයක් තියෙන ඉස්සරහට. ඒ කියන්නේ වේගය අඩු වෙනවා. ඔබට තේරෙනවද? මේ පැත්තට ත්වරණය තියෙනවා. හැබැයි ත්වරණයේ විශාලත්වයෙන් ඉන්න අඩු වෙනවා. නමුත් ත්වරණයක් තියෙනවා. එබැවින් මෙයාගේ වේගය වැඩි වෙනවා එන්න.
වැඩි වෙලා අපි හිතමු මෙතෙන්දී එක්තරා අගයක් ගන්නවා කියලා කැපිටල් V කියලා. මෙතන පැන්න ගමන් බලපද්ධතිය මෙහෙට ක්‍රියාත්මක වෙන්නේ. අයි දෝලන කේන්ද්‍රයේ දෙසට හැම වෙලාවෙම මෙයාගේ බලපද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. හේතුව තොරණේ තියෙන හැම වෙලාවෙම දෝලන කේන්ද්‍රයේ දෙසට නේ. එහෙනම් මේ O කියන අචල මූලයේ පැන්න ගමන් මෙයාගේ තොරණේ ආපහු මේ පැත්තට හැරුණා. කලින් තොරණේ මෙහෙට තිබුණේ. එක පාට ශරිකව මේ පැත්තට තොරණේ හැරුණා. ඒ කියන්නේ බලපද්ධතියේ දිශාව සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වුණා. මේ දිශාවට තොරණයක් තියෙනවා නම් මෙහෙට මන්දනේ. ඒ කියන්නේ මෙතනින් V තිබුණා නම් V ට වඩා පොඩ්ඩක් හරි අඩු වෙනවා එහා පැත්තට පායනකොට. ඒ කියන්නේ ඔබට තේරෙන්න ඕනේ මෙතනින් එහා පැත්තට වේගය නැවත අඩු වෙවි ගිහිල්ලා ආයේ වේගයේ බිඳු වෙන අවස්ථාවක් එනවා. ඒ ඉන්නේ හරියටම අර ඊට සමාන දුරකදී වේගයේ බිඳු වෙනවා මේ පැත්තට. එහෙනම් උපරිම වේගයේ පවතින්නේ මෙතෙන්දී. ඒක තමයි ඔබ ඊළඟට දැනගන්න යුතු වැදගත්ම පොයින්ට් එක. සරලවර්ති චලිතයේ දෙන අංශුවක ස්කන්ධයක උපරිම වේගයේ පවතින යා දෝලන කේන්ද්‍රයේ ඉන්නකොට. උපරිම ත්වරණය තියෙන්නේ යා විස්තාරයේ කෙලවර ඉන්නකොට. උපරිම ත්වරණය තියෙන්නේ යා විස්තාරයේ කෙලවර ඉන්න වෙලාව. උපරිම වේගයේ තියෙන්නේ එයා දෝලන කේන්ද්‍රයේ ඉන්න වෙලාවේ. එයා මත බලපාන බලපද්ධතියේ උපරිම වේගය තියෙන්නේ මේ කෙලවරවල දෙකේ. උපරිම ත්වරණය තියෙන වෙලාවේ තමයි උපරිම බලය තියෙන්නේ. එතකොට ඊටාම වැදගත් කාරණේ තමයි ඒ කරුණු අධ්‍යයනය කරලා. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හිත තොරණේ මෙහෙට තියෙන නිසා බලය මෙහෙට තියෙන්න ඕනේ. ඒවා හිතේ තියෙන්න බෑ ගණන් හදන්න ගියාම. ඒකට ඒ කල්තිය ඒ ගැන හිතන්න ඕනේ. හේතු හිතලා මනසට ඒක ඇතුල් කරගෙන අපි ඒකට කියනවා ෆිසිකල් ඉන්සයිට් එකක් හදලා තියෙන්න ඕනේ ඔළුව ඇතුලේ. සර්වානුමති චරිතය ගැන. මම ඔබ කලින් ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඒතර කරුණු තුනයි. පළවෙනි එක දෝලන කේන්ද්‍රයේ සිට එක්පසකට යන උපරිම දුරට අපි විස්තාරය කියලා කියනවා. විස්තාරයේ කෙලවරදී වේගය බිඳුවයි. ඒ වෙලාවේ තමයි යාට තියෙන උපරිම ත්වරණය තියෙන්නේ. බලපවත්වන්නේ දෝලන කේන්ද්‍රයේ දෙසට. ඒකට හේතුව උපරිම විස්ථාපනයේ තියෙන මොහොත නිසා. ත්වරණයේ උපරිම මොන මොහොතේ තමයි බලපද්ධතිය උපරිමාගයේ තියෙන්නේ. ඒ බලපද්ධතිය සෑම විටම එල්ල වෙලා තියෙන්නේ දෝලන කේන්ද්‍රයේ දෙසට. ඊළඟට උපරිම වේගය පවතින්නේ දෝලන කේන්ද්‍රය තුල. එතකොට ඔය සමාන්තර චලිතයේ අර ලාක්ෂණික සමීකරණයේ අර්ථ දැක්වීම ඇසුරෙන් මම පැහැදිලි කරපු අර ඔළුවට දාගන්න ඕන පොයින්ට්ස් තුනක් තමයි කිව්වේ. තුනක් හතරක්. තව එකක් තියෙනවා. ඒ තමයි මේ චලිතය දෝලන කේන්ද්‍රය වටා සමමිතිකයි. මේ චලිතය දෝලන කේන්ද්‍රය වටා සමමිතිකයි. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු මේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා මීටරයක් එහායින් තියෙන පොයින්ට් එකක්. දෝලන කේන්ද්‍රයේ ඉඳලා මීටරයක් එහායින් තියෙන පොයින්ට් එකක් අපි හිතමු. ඔය මීටරයක් එහායින් තියෙන පොයින්ට් එක අපි ගමුකෝ ඒක කැපිටල් A කියලා. අන්නේ පොයින්ට් එක පහු කරගෙන ඉවතට යන විට තියෙන වේගයමයි ආපහු මේ පැත්තට එනකොට තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙතනින් මෙහා ගියා කියලා තප්පරයක මීටර 10ක වේගයෙන් මෙතනින් පහු කරා කියලා ඉවතට එයා ආපහු එනකොට මේ පැත්තට තියෙනවා තප්පරයක මීටර 10ක වේගය. ඒ වගේම මේ O සිට ඒට තියෙන දුරට සමාන විස්ථාපනයක් තියෙන ලක්ෂයක් තියෙනවානේ අනිත් පැත්තෙත්. අපි හිතමු මේක තියෙන්නේ මෙතනයි කියලා. අපි හිතමු ওই පොයින්ට් එක B කියලා. ඔය B පහු කරගෙන මේ පැත්තට යන්නේ තප්පරයක මීටර 10ක වේගයෙන්මයි. ආපහු එනකොට එන්නේ තප්පරයක මීටර 10ක වේගයෙන්මයි. ඒ කියන්නේ මේ දෝලන කේන්ද්‍රයේ වටා සරාවදී ජලයේ සමමිතිකව තියෙනවා. ඕක හරිය වැදගත් පොයින්ට් එකක්. ඔන්න ඔය මම කියව කරුණු 4-5 ඔබගේ මනසේ තැම්පත් වෙලා තියෙන්න ඕනේ මේ සරලානුමති චලිතය පිළිබඳව අධ්‍යයනය කරන්න. මේ සරලානුමති චලිතය පිළිබඳව අධ්‍යයනය කරද්දී. ඉතින් ඕක තමයි මට අර අර්ථ දැක්වීම ඇසුරින් x ඩබල් සමාන ඍණ kx කියන ඒ අපි අර්ථ දැක්වීම ඇසුරින් ලබාගත්තේ සමීකරණය තුලින් මට ඔයගලන්ට පැහැදිලි කරන්න තියෙන කරුණු ගණනාවක් තියෙනවා. ඒ කරුණු ටික සියල්ලම තමයි මම මෙතන මේක පැහැදිලි කරන්නේ. දැන් අපිට තියෙන පොඩි ප්‍රශ්නයක්. අර x ඩබල් ඩොට් සමානයි ඍණ kx කියලා මම සමීකරණය ගත්තානේ. දැන් ඔය k කියන්නේ මොකක්ද කියන එක. ඔය k කියන නියතය අර සමානුපාතික නියතය මොකක්ද කියන එක අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ සමානුපාතික නියතය.
අන්න ඒක අධ්‍යයනය කරන්න වෙනම තියරියක් තියෙනවා. මොකක්ද ඒ K වලින් අදහස් කරේ කියන එක අපි හොයලා බලමු. ඒ කොටස කරලා මම මේ පාඩම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මොකද මේ පාඩම සෑහෙන දිගයි, මේක තියරි ගොඩක් වැඩි. හොඳයි අපි බලමු මේක මොකක්ද කියලා. මේ x ඩබල් ඩොට් සමානයි ඍණ kx කියලා කියපු එකේ k කියන්නේ මොකක්ද කියලා බලමු. ඒක අධ්‍යයනය කරන්න නම් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය අපි අධ්‍යයනය කරපු රේඛීය සරණානුවර්තී චලිතය තියෙන්නේ. ඔය රේඛීය සරණානුවර්තී චලිතය එක්ක සබැඳිච්ච වෘත්ත චලිතයක් තියෙනවා. තියෙනවා කියන්නේ ඇත්තට මෙහෙමයි. එහෙම එකක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඔය රේඛීය සරණානුවර්තී චලිතයත් එක්ක සබැඳිච්ච වෘත්ත චලිතයක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. අන්න ඒකෙදී අපිට පුළුවන්කම ලැබෙනවා ඔය K කියලා අදහස් කරපු නියතේ මොකක්ද කියලා අඳුරගන්න. ඒක මම මේ වීඩියෝ එකේ අන්තිම කෑල්ල විදියට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි බලමු මෙන්න මේක. හරි. දැන් මේක ලොකු හඳුනන්නේ. අපි හිතමු මේ වෘත්තයේ විස්කම්භය මම අඳිනවා. මේ වෘත්තයේ විස්කම්භය. යාගේ කේන්ද්‍රය මම ගන්නම් ඕක කියලා. හරි? දැන් අපි හිතමු මේ වෘත්තයේ වටේ ස්කන්ධයක් ගමන් කරනවා ඒකාකාර ඔමෙගා කියලා කෝණික ප්‍රවේගයකින්. ඔමෙගා කියලා කෝණික ප්‍රවේගයකින් මේ වෘත්තයේ වටේ වෘත්තාකාර චලිතයක් යෙදෙනවා කියලා අංශුව. අපි එහෙම හිතමු. එයාගේ ඒකාකාර කෝණික ප්‍රවේගය ඔමෙගා. හරි? ඒක මම පැත්තකින් ලියන්නම්. ඔමෙගා ඒකාකාරී කෝණික ප්‍රවේගය. ඒකාකාරී කෝණික ප්‍රවේගය. හරි? right. දැන් මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ වෘත්ත චලිතයයි ඊට අනුරූපිත සරලානුවර්තී චලිතය අතර සම්බන්ධය ගන්න යන්නේ. මේක පොඩි කතාවක්, එච්චර ලොකු දෙයක් නෙමෙයි. අපි හිතමු ඔය කියන ස්කන්ධය මෙන්න මේ කෙරවලෙන් පටන් ගන්න මෙහෙම ගිහිල්ලා තීටා කෝණයකින් හැරිලා තියෙන මොහොතක් අපි සලකමු. මෙයා මේ විස්කම්භයත් එක්ක තීටා කෝණයකින් හැරිලා තියෙන මොහොතක් අපි සලකමු. එතකොට ඔබට වෘත්ත චලිතයේ පාදමේදී මම ඉගෙනුවා මතක ඇති. මෙයාට කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් තියෙනවා. කේන්ද්‍රයේ දෙසට මෙයාට ත්වරණයක් තියෙනවා. a θ ඩොට් වර්ගය කියලා. θ ඩොට් කියලා කියන්නේ මෙයාගේ කෝණික ප්‍රවේගය. a θ ඩොට් වර්ගය. a කියලා කියන්නේ මේ වෘත්තයේ අරය. තව විදිහකින් කිව්වොත් මේ θ ඩොට් කියන්නේ ඔමෙගාටනේ. එහෙනම් මෙයාට ත්වරණයක් තියෙනවා a ඔමෙගා වර්ගය කියලා. මෙයාට ත්වරණයක් තියෙනවා a ඔමෙගා වර්ගය කියලා. a ඔමෙගා වර්ගය කියලා ත්වරණයක් කේන්ද්‍රයේ දෙසට තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක දිගේ මේ පැත්තට තියෙනවා a ඔමෙගා වර්ගය කියලා ත්වරණය. දැන් මෙතන තියෙන පොඩි ලස්සන කතාවක්. මේ කතාව පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ, මේක ලේසි අවබෝධ කරගන්න. දැන් අපි මෙහෙම හිතමු මේ තියෙන්නේ කම්බියකින් හදපු රාමුවක්. හරිද? මේ තියෙන්නේ තිරය. යම් කිසි තුනී තිරයක්. අපි හිතමු නිකන් කැන්වස් රෙද්දකින් විස්කම්භය තියෙන තිරය. හරි? මේ තියෙන්නේ කම්බි රාමුවක්. දැන් මේ කම්බි රාමුව සිරස්තලයක හයි කරලා තියෙනවා. මම මේ ප්‍රැක්ටිකල් එකක් විදිහට කියන එක තේරුම් ගන්න ලේසි. හරි? මෙහෙම තමයි මම මේක කරන්නේ. අපි හිතමු මේක තියෙන්නේ ඩාර්ක් රූම් එකක් ඇතුලේ මේක දැන් හයි කරලා තියෙනවා. කරුල කාමරයක හයි කරලා තියෙනවා. මෙයාගෙන් මෙයාගෙන් රතු පාට ලේසර් බීම් එකක් හැම වෙලෙම සිරස්ව පහරට නිකුත් කරගෙන මෙයා වටේට කැරගෙනවා කියලා හිතන්නකො. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් මෙයා කැරගෙනවා වටේට රතු පාට ලේසර් බීම් එකක් පහළට නිකුත් කරගෙන. හරියට මේ තිරේට ફોකස් කරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ බලන්න. මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් ගන්නකොට ලේසර් බීම් එක මෙතනනේ තියෙන්නේ. ඉතින් මේක මොනවද වදින්නේ නැහැ. මේක චුට්ටක් උඩට ගිය වෙලේ ඉඳලා ලේසර් බීම් එක වදිනවා මෙතෙන්ට. තව පොඩ්ඩක් උඩට යනකොට ලේසර් බීම් එක හරියට මෙහෙම එනවා. ඒ කියන්නේ මේ ස්කන්ධය මේක වටේ යනකොට
එයාගෙන් නිකුත් කරන ලේසර් බීම් එක වැටෙනවනේ මේ තිරේ උඩට. ඒ අර වැටෙන පොයින්ට් එක මෙහෙම යනවා. ඔබට තේරෙනවද? මෙයා මෙහෙම යනකොට අර ලේසර් බීම් එකේ කෙරවල මේ අර තිරේ දිගේ මෙහෙම එන්න මෙතෙන්ට එනවා. ඊට පස්සේ අර මේ පැත්තෙන් ආවෝ කොහොම යනකොට මෙයා මේ පැත්තට යනවා. දැන් ඔන්න ඔතන අපේ ස්ටඩි එක තියෙන්නේ මේ දෙන්නම වස්තු දෙකක් කියලා සලකමු. මේ වෘත්තාකාර චලිතයේ දෙන ස්කන්ධයයි එයාගෙන් නිකුත් කරන අර ලේසර් බීම් එකේ ස්පොට් එක තියෙන්නේ. ඒ ස්පොට් එක කියන්නේ මේ විස්කම්භය දිගේ. ඔන්න ඔය දෙක අතර තමයි අපි මේ සම්බන්ධය අපෝහණය කරන්න යන්නේ. right. දැන් මම අඳිනවා මේ පිහිටියේ ඉඳලා තිරස් රේඛාව. ඒතර ඔබ දන්නවා මේ කෝණය θ. මේ ත්වරණය තියෙන්නේ a ඔමෙගා වර්ගයේ මේ පැත්තට. එතකොට ඒ ත්වරණය තිරසරට මම විභේදනය කරොත් මේ පැත්තට එනවා a ඔමෙගා වර්ගයේ cos θ කියලා. ඒ කියන්නේ මේ ස්කන්ධයේ තිරස් දිශාවට ත්වරණය තියෙනවා a ඔමෙගා වර්ගයේ cos θ කියලා. හරි? එතකොට ඒ කියන්නේ මේ ස්කන්ධය තිරස් දිශාවට එයාගේ ත්වරණය තියෙන්නේ a ඔමෙගා වර්ගයේ cos θ නම් මේ හෙවණැල්ල යාගේ ලේසර් බීම් එකේ ස්පොට් එක යන්නේ තිරස් දිශාවටනේ. එහෙනම් මෙයාටත් තියෙනවා මේ ත්වරණයම මේ පැත්තට a ඔමෙගා වර්ගයේ cos θ. හරි? ඒක තේරෙන්න ඕන ඉස්සෙල්ලා. හරි? මෙයාට කේන්ද්‍ර අභිසාරී ත්වරණය තියෙනවා. කේන්ද්‍ර අභිසාරී ත්වරණය තියෙනවා a ඔමෙගා වර්ගයේ. ඒක තිරස් දිශාවට විභේදනය කරපුවම a ඔමෙගා වර්ගයේ cos θ එනවා. අර මම පැහැදිලි කරපු විදිහට අර යාගේ සිරස් ඇත්තම කියනවා මේ කතාව කොහොම කියන්නේ તો මෙහෙම කිව්වේ හැකි. මේ ස්කන්ධයේ සිරස් ප්‍රක්ෂේපණය අභිලම්බ ප්‍රක්ෂේපණය මේ තිරස් රේඛාව උඩ කියලා කිව්වා නම් ඉතින් ඕක කතාව එච්චරින් ඉවරයි. නමුත් අර මම ඕගලන්ට අර ඒක තේරුම් ගන්න පහසු වෙන්න. හරි? තේරුම් ගන්න පහසු වෙන්නයි අර වගේ කතාවක් කිව්වේ. හරි? රයිට්. අපි හිතමු මේ දුර x කියලා. මේ දුර x. ඒතර මේ දුර x නම් ඔබ දන්නවා අර මම කලින් මතක් කරපු තීරයේ හැටියට මේ හෙවණැල්ලේ මේ පැත්තට තියෙන ත්වරණය x ඩබල් ඩොට්. ඒ කියන්නේ යාට මේ පැත්තට තියෙන ත්වරණය ඍණ x ඩබල් ඩොට්. හැබැයි ඒ ත්වරණයම තමයි අපි මේ a ඔමෙගා වර්ගයේ cos θ කියලා ලියලා තියෙන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් ඍණ x ඩබල් ඩොට් සමානයි a ඔමෙගා වර්ගයේ cos θ කියලා. මම මේක ඍණින් මුළු එකම ගුණ කරපුවාම x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ගය a cos θ කියලා එනවා. ඔබ දන්නවා මේ පාදයේ දිග කියන්නේ අරය කෝණය θ නම් මේ x වර්ගයේ සමානයි a cos θ. x කියන්නේ a cos θ. එහෙනම් මෙන්න මේක සමානයි x ට. එහෙනම් මට එනවා x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x කියලා. මෙන්න මේක තමයි ඇත්තම කිව්වොත් සරලනුවර්ති චලිතයේ ලාක්ෂණික සමීකරණය. අර මම මුලින් තියරිය කරන වෙලාවේ ඕගලන්ට අර k කියලා දැන් මේ වෙලාවේදී මට මේ කතාව කියන්න බෑනේ. ඒ වෙලාවට මේ කතාව කියන්න බෑ. ඒ බැරි හින්දා මම දෙන්න සමානුපාතික නියතයක් හදුවා. එන්නේ k කියලා ඒ ගත්ත වැලියු එක තමයි ඇත්තටම ඔමෙගා වර්ගය. එහෙනම් ඔබ මතක තබාගත යුතු දෙයක් තියෙනවා. සරලනුවර්තියේ චලිතයේ ලාක්ෂණික සමීකරණ වෙන්නේ x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x. එතකොට ඔමෙගා කියන්නේ මොකක්ද? එම සරලනුවර්තීය චලිතය හා සබැඳුණු කියන්නේ එයාටත් එක රිලේෂන් එකක් තියෙන වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ ඒකාකාර කෝණික ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. හරි? ඒක ඔබට අර මම කලින් පැහැදිලි කරා වගේ මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සරලනුවර්තීය චලිතයේ යෙදෙන අංශුව මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. ඊළඟට එයා මේ අර්ධය කියලා ආපහු මෙතෙන්ට එනකොට සරලනුවර්තීය චලිතයේ යෙදෙන අංශුව මේ පැත්තට යනවා. ඒ කියන්නේ සම්පූර්ණ වටයක් මෙයා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනකොට සරලනුවර්තීය චලිතයේ යෙදෙන අංශුව විස්කම්භයක එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට ගිහලා ආපහු මෙතෙන්ට එනවා. මෙයා මෙහෙම රවුමක් කර කියලා මෙතෙන්ට එනකොට මෙයා මේ කෙරවලට ගිහලා ආපහු මේ කෙරවලට එනවා. එතකොට මෙතන ලස්සන දේ තමයි අර රේඛීය සරලනුවර්තීය චලිතයට අනුබද්ධිත වෘත්ත චලිතයක් තියෙනවා. මේක හරි ලස්සන වැඩේ කියන්නේ. මේකෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මේ සරලනුවර්තීය චලිතයේ යම් මොහොතක යම් ස්ථානයකට එන්න එයාට ගත වෙන කාලය හොයන්න පහසුයි මේ අවබෝධය කියනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කාරණේ.
අපි හිතමු සාරාංශී චලිතයේ දෙන අංශුවක් මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියලා. ඒ යන්න ගත වෙන කාලය යාමිතිකව හරි ලස්සනට හොයන්න පුළුවන්. ඊට අනුපාතිත වෘත්ත චලිතය පිළිබඳව අපිට හරි හැඟීම, හරි concept එක ඔළුවේ තියෙනවා. හරි හැඟීම, හරි concept එක ඔළුවේ තියෙනවා. ඒතර මම මේ වීඩියෝ එකෙන් මෙච්චරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව මේ වගේ වුණ ඉතින් කීයක් ඇයිද කියලා මට අද වෙනකන් නවත්තනකම් මේක කියන්නත් බෑ. කෙසේ නමුත් අපි මේ විදිහට මේක කරගෙන යන. හැබැයි එක දෙයක් තියෙනවා. මේ වීඩියෝ විනාඩි 20ද 25ද 30ද 40ද කියන්නේ මම දන්නේ නැහැ. ඒ කාලයේ කෙසේ වෙතත් මේ පිටුපස විශාල සමයක් තියෙනවා. මම මේ මෙතන මේක ඉගෙනනකොට මේ කාර්යය පිටුපස්සේ විශාල සමයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ශ්‍රමයට නියම වටිනාකම ලැබෙන්න නම් ඔයගොල්ලෝ මේක අගේට ඉගෙන ගන්න ඕනේ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා කිසිසේත් දැන් මේක නොමිලේ ලබා දෙනවා කියලා සමහර විට අපේ අය දිනන නොමිලේ දෙනේවල් එච්චර වටින්නේ නැහැ කියන හැඟීම. ඉතින් ඒ නිසා ඒ අර්ථයෙන් බලන්නේ නැතුව මේක හරියට අධ්‍යයනය කරන්න. හරියට අධ්‍යයනය කරන්න මේ ගැටලු මොනවද කියලා මම ඊළඟට කතා කරනවා. දිගට වැඩ කරගෙන යන්න. හොඳයි. මෙතනින් මම මේක